තෙරුවන් සරණයි සුපින්වත් ඔබ සැමට. ජයටීවී ඔස්සේ නිරන්තර ධර්ම ශ්‍රවණය කරන ඔබ අද දින සූදානම් වන්නේ දායකත්ව ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහායි. දායකත්ව ධර්මානුශාසනාව සඳහා අද දින සැදැහැති විකාශන දායකත්වය ලක්ෂානි ජයසුන්දර දියණියගේ මෑණියන් වන සාවිත්‍රි ජයසුන්දර මහත්මිය විසින්. අපගේ ගෞරවනීය ආරාධනයෙන් දම්සභා මණ්ඩපයට වැඩමවා වදාළ කුඹුක සිරි වජිරඥාන ධර්මනිකේතනාධිපති ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. එසේනම් අප සියලු දෙනා කෙරෙහි මහත් අනුකම්පාවෙන් දායකත්ව ධර්මානුශාසනාව ආරම්භ කිරීමට ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චක්ඛුනා සංවරෝ සාධු සාධු සෝතේන සංවරෝ ඝානේන සංවරෝ සාධු සාධු ජීවහාය සංවරෝ කායේන සංවරෝ සාධු සාධු වාචාය සංවරෝ මනසා සංවරෝ සාධු සාධු සබ්බත්ථ සංවරෝ සබ්බත්ථ සංවුතෝ භික්ඛු සබ්බ දුක්ඛා පමුංචති තී. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්තුනි, සුපුරුදු පරිදි ජයරූප වාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙනෙන සදැහැති ධර්ම දේශනාව විකාශනය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරීම අපි හැම කෙනෙකුටම ජීවිත ගමන සුවපත් කරගන්න හේතු වන ප්‍රධානම කාරණාව බවට පත් වෙනවා. මේ ඇත්තෝ දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සෝතාපට්ටි අංග පිළිබඳව. සෝතාපට්ටි අංග කියලා කියන්නේ සෝවාන් ඵලයට පත්වීම සඳහා හේතු වන පියවර. අපි අවධානය යොමු කළ යුතු කාරණා. ඒ සෝතාපට්ටි අංගවල පළවෙනි අංගය තමයි සත්පුරුෂ ඇසුර. සත්පුරුෂ සංසේවෝ කියලා කියන්නේ. නිවන් මඟ අනුගමනය කරන කෙනෙක් ඇසුරු කළ යුතුයි. දෙවෙනි කාරණය තමයි සද්ධම්ම ශ්‍රවණං. මේ ලෝකේ යථාර්ථය පිළිබඳව හොඳට දැනගන්න ඕන. බුදුරජාණන් වහන්සේ ධර්මය ඔස්සේ දේශනා කළේ මේ ලෝකේ යථාර්ථය.
සැබෑ ස්වභාවය ඇත්ත తত্ত্বය අන්න ඒ ධර්මය ශ්‍රවණය කරලා මේ ලෝකේ යථාර්ථය ඇත්ත తত্ত্বය දැනගෙන ඊළඟට කළ යුතු දේ තමයි යෝනිසෝ මනසිකාරෝ. ඒ ඇත්ත ඉගෙනගෙන ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕන. ධර්මය ඉගෙනගෙන ධර්මයට අනුව හැසිරෙන්න ඕන. ඇත්තටම යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ධර්මානුකූලව ජීවත් වීම කියලාත් කියන්න පුළුවන්. ධර්මානුකූලව ජීවත් වීම කියන්නේ මොකක්ද? ඒ ගැන අපි කල්පනා කරන්න ඕන. දැන් ඔබෙන් ඇහුවොත් ඔබ ජීවත් වෙන්නේ ධර්මානුකූලවද අධර්මානුකූලවද කියලා. ඔබ දෙන උත්තරය මොකක්ද? බොහෝ දෙනෙක් දෙන උත්තරය තමයි අපි ජීවත් වෙන්නේ ධර්මානුකූලවයි. ඒ වගේම අපි කල්පනා කරන්න වෙනවා මේ ධර්මානුකූලව ජීවත් වෙනවා කියලා අපි අපිව හඳුන්වන්න හේතු වෙච්ච පදනම මොකක්ද? හේතුවක් තියෙන්න එපාය. තමන් ධර්මානුකූලව ජීවත් වෙන්නේ කියලා කාට හරි කියනවා නම් එහෙම කියන්න තියෙන පදනම, එහෙම කියන්න හේතුව, බොහෝ දෙනෙක්ගේ හේතුව තමයි, බොහෝ දෙනෙක්ගේ පදනම තමයි අපි පංචශීලය ආරක්ෂා කරගෙන උදේ හවස බුදුන් වැඳගෙන පන්සලුත් ගිහිල්ලා බණත් අහමින් කිසිම කෙනෙකුට කරදරයක් නැතුව අපි අපේ පාඩුවේ ජීවත් වෙනවා. අපි හොරකම් කරලා නැහැ, මැරකම් කරලා නැහැ, වැරදි වැඩ කරලා නැහැ, නීති විරෝධී වැඩ කරලා නැහැ. ඒ නිසා අපි දැහැමින් සෙමින් ජීවත් වෙන මිනිස්සු. ධර්මානුකූලවයි අපි ජීවත් වෙන්නේ කියලා කියනවා. ඔක තමයි ධර්මානුකූලව ජීවත් වෙනවා කියලා කියන කෙනෙකුගේ පදනම. ධර්මානුකූලව ජීවත් වෙනවා කියලා කියන්න හේතුව. හැබැයි ඔය අර්ථයට වඩා ගැඹුරු අර්ථයක් ඕකේ තියෙන බව දැනගත යුතුයි. ඒක අපි තේරුම් ගන්න ඕන. ධර්මානුකූලව ජීවත් වෙනවා කියන තැන මං කොටස් දෙකකට කඩනවා. ධර්මානුකූලව ඊළඟ එක ජීවත් වීම. ධර්මානුකූල වීම සහ ජීවත් වීම. ධර්මානුකූලව ජීවත් වෙනවා කියන එකේ තේරුම මොකක්ද? පළවෙනියට විසඳ ගන්න ඕන ජීවත් වීම යනු කුමක්ද? දැන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබේ වයස කීයද? 90 ඇති, 85, 80, 75, 70, 65, 50, 55, 40, 35, 30 ඔය වගේ විවිධ වයස්වල අය ඇති. අවුරුදු 50ක් ජීවත් වුණා, 60ක් ජීවත් වුණා, 70ක් ජීවත් වුණා, 80ක් ජීවත් වුණා කියලා කියනවා. ජීවත් වීම යනු කුමක්ද? අන්න ඒ ප්‍රශ්නයට උත්තරයක් හොයාගන්න ඕන. මොකේදද මේ ජීවත් වීම කියන්නේ? ගොඩාක් දෙනෙක් ජීවත් වෙනවා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ජීවත් වීම කියන්නේ මොකක්ද කියලා දැනගන්න නැත්තම් මැරෙන්න වෙන්නේ ජීවත් වුණා කියලා මොකක්ද කලේ කියලාවත් දන්නේ නැතුව. ජීවත් වීම යනු ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරනවා,
දිවෙන් රසය භුක්ති විඳිනවා, ශරීරයෙන් ස්පර්ශය භුක්ති විඳිනවා, මනසේ සිතිවිලි ගොඩ නගනවා. ඔන්න ඔය කටයුත්තට කියනවා ජීවත් වීම කියලා. ඇමරිකාවේ ඉපදුනත්, ඔස්ට්‍රේලියාවේ ඉපදුනත්, ලංකාව ඉපදිලා ඇමරිකාවට ගියත්, ඔස්ට්‍රේලියාවට ගියත්, එංගලන්තෙට ගියත්, ලංකාවේ හිටියත්, කොතන හිටියත්, හෙට අනිද්දා හඳට ගියත් ජීවත් වෙනවා කියලා කරලා තියෙන්නේ ඇහෙන් රූප බලන එකයි, කනෙන් ශබ්ද අහන එකයි, නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරපු එකයි, දිවෙන් රසය භුක්ති විඳපු එකයි, කයට ස්පර්ශය භුක්ති විඳින්නට ලැබිච්ච එකයි, මනසේ සිතිවිලි ගොඩ නගා ගැනීමයි. ඔක තමයි ජීවත් වීම. ඒට එහා එකක් නැහැ. ජාති භේද නැහැ, ආගම් භේද නැහැ. ඔක තමයි ජීවත් වීම කියලා කියන්නේ. එතකොට ධර්මානුකූලව ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද? දැන් මේ ඇත්තෝ ඉගෙන ගත්ත ජීවත් වීම කියන්නේ මොකක්ද කියන එක. ජීවත් වීම කියන්නේ මොකක්ද කියලා දැනගත්තා. දැන් ඊළඟට අපි කතා කරන්න ඕන ධර්මානුකූල කියන කතාව. ධර්මානුකූල කියලා කියන්නේ ධර්මයට අනුකූල, ධර්මයට අනුගත, ධර්මයට අනුව. දැන් මේ බණට අහන ධර්මයට අනුව ජීවත් වීම. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව රූප දෙස බැලීම, බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයට අනුව ශබ්ද ඇසීම, බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයට අනුව ගඳ සුවඳ ආග්‍රහණය කිරීම, බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයට අනුව රසය භුක්ති විඳීම, බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයට අනුව ස්පර්ශය භුක්ති විඳීම, බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයට අනුව සිතිවිලි ගොඩනගා ගැනීම. යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව ජීවත් වෙනවා නම් ඒ කියන්නේ ධර්මයට අනුව රූප දෙස බලනවා කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් රූප දෙස බැලීම. යෝනිසෝ මනසිකාරයෙන් ශබ්ද ඇසීම. එතකොට යෝනිසෝ මනසිකාරයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම දෙස බලනවා නම් ආන්න ඒකට තමයි ධර්මානුකූලව ජීවත් වීම කියලා කියන්නේ. ඒ අර්ථයෙන් කල්පනා කරලා බලන්න ඔබ ජීවත් වෙන්නේ ධර්මානුකූලවද නැත්නම් අධර්මානුකූලවද කියලා. එතකොට යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද? තමන් ශ්‍රවණය කරපු ධර්මයට අනුව රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී අරමුණු පිළිබඳව, ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රියන් පිළිබඳව, චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ ආදී අවස්ථා පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් දැකීම, නුවණින් මෙනෙහි කිරීම. ඒක තමයි යෝනිසෝ මනසිකාරෝ. අන්නේ යෝනිසෝ මනසිකාරයක් ගොඩනගනවා නම් අන්න ඒ කෙනාට තමයි සීල, සමාධි, ප්‍රඥා ප්‍රගුණ කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා පින්වත්තුනි, අපි ධර්මානුකූලව ජීවත් වෙන්න ඕන. ඒ ධර්මානුකූලව ජීවත් වෙන්න
අපට ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙනවා මේ ලෝකේ යථාර්ථය දැන ගැනීම. සද්ධම්ම ශ්‍රවණ. අද ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට තෝරගත්තේ ධම්මපදේ භික්ඛු වග්ගේ ගාථා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වටිනා ගාථා රැසක් ධම්මපදයේ අපිට ඉගෙන ගන්න හම්බ වෙනවා. ගාථා 423ක් තියෙනවා වග්ග 26ක. යමක අප්පමාද චිත්ත පුප්ප බාල පණ්ඩිත සහස්‍ර පාප දණ්ඩ ජරා ලෝක බුද්ධ සුඛ ප්‍රිය ක්‍රෝධ මල ධර්මස්ත මාර්ග නිරේ නාග තෘෂ්ණා බික්කු බ්‍රාහ්මනාදී වශයෙන් වග්ග 26ක් තියෙනවා. ගාථා 423යි. මෙන්න මේ ධම්මපදයේ භික්ඛු වග්ගයේ සඳහන් ගාථා දෙකක් තමයි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට තෝරගත්තේ. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ සවැත් නුවරදී. භික්ෂූන් වහන්සේලා 5 නමක් මූලික කරගෙන. භික්ෂූන් වහන්සේලා 5 නමක් වැඩ හිටියා සවැත් නුවර. උන්වහන්සේලා 5 නමෙන් එක නමක් ඇස සංවර කර ගැනීම වැඩියෙන් වටිනවා කියලා වැඩි අවධානයක් යොමු කළා. තව භික්ෂූන් වහන්සේ නමක් කන සංවර කරගන්න එක තමයි බොහොම වටින්නේ කියලා ඒ සඳහා යොමු වුණා. තවත් ස්වාමීන් වහන්සේ නමක් නහය සංවර කරගෙන ඉන්න එක තමයි වැඩියෙන් හොඳ කියලා හිතාගෙන එයට යෙදුවා. තව ස්වාමීන් වහන්සේ නම දිව සංවර කරගෙන ඉන්නවා නම් ඒක තමයි වටිනාම සංවරය කියලා හිතාගෙන දිව සංවර කරගන්න වැඩි අවධානයක් යොමු කළා. තව ස්වාමීන් වහන්සේ නමක් කය සංවර කර ගැනීම තමයි වටින්නේ කියලා හිතාගෙන ඒ කය සංවරෙහි පිහිටුවන්න කටයුතු කළා. මේ භික්ෂූන් වහන්සේලා අතරේ කතා බහක් ඇති වුණා. වැඩිපුරම සංවර කරගත යුත්තේ ඇසයි. තව හාමුදුරු නමක් කියනවා ඇහැට වඩා කනයි. තව හාමුදුරු නමක් කනට වඩා නහයයි. නහයට වඩා දිවයි. දිවට වඩා කයයි කිය මතයක් නැත්තම් එකිනෙකට විරුද්ධ කතා බහක් ඇති වුණා. තමන් රකින්න එක තමයි හොඳම රැකිල්ල කියලා කල්පනා කළා. ඊට පස්සේ මේ භික්ෂූන් වහන්සේලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ආවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවහම බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ඉදිරියේ සිදු කරපු වටිනා පැහැදිලි කිරීමක් තමයි මේ ගාථාවල අන්තර්ගත වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලා ඉදිරියේ පෙන්නනවා. චක්කුණා සංවරෝ සාධු. සාධු කියන්නේ යහපත්. සංවරෝ කියන්නේ සංවරය. මොකේද? චක්කුණා ඇසේ. ඇසෙහි සංවරකමත් යහපත් හොඳයි. සාධු සෝතේන සංවරෝ. සෝත කියලා කියන්නේ කනට. කන සංවර කරගන්න එකත් සාධු හොඳයි යහපත්. ගානේන සංවරෝ සාධු. ගාන කියලා කියන්නේ නහයට. නහය සංවර කරගන්නවා කියන එකත් හොඳයි යහපත්. සාධු ජිව්හාය සංවරෝ. දිව සංවර කරගන්නවා කියන එකත් යහපත් හොඳයි. කායේන සංවරෝ සාධු. කය සංවර කරගන්නවා කියන එකත් යහපත් හොඳයි. ඒ වගේම සාධු වාචාය සංවරෝ. වචනය සංවර කරගන්න එකත් හොඳයි. මනසා සංවරෝ සාධු. මනස හිත
සංවර කරගන්න එකත් හොඳයි. සාධු සබ්බත්ත සංවරෝ. ඔය සෑම සංවරයක්ම යහපත් හොඳයි. සබ්බත්ත සංවුතෝ භික්ඛු යම් කිසි භික්ෂුවක් ඔන්න ඔය හැම තැනකම සංවරයක් ඇති කරගෙන තියෙනවා නම් එහි විතරක් නෙවෙයි, කනේ විතරක් නෙවෙයි, නහය විතරක් නෙවෙයි, දිවේ විතරක් නෙවෙයි, කයේ විතරක් නෙවෙයි, වචනේ විතරක් නෙවෙයි, මේ හැම තැනකම සංවරකමක් තියෙනවා නම් හැම තැනක් ගැනම අවධානයෙන් යුක්තව වාසය කරනවා නම් අන්න ඒ සෑම තැනකම සංවරය තියෙන කෙනා සබ්බ දුක්ඛා පමුංචති සියලු දුක් දුරු කරලා නිවනින් සැනසෙනවා. මේක තමයි බුදුහාමුදුරුවන්ගේ පැහැදිලි කිරීම. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංවරකම ගැන. ඇසෙහි සංවරකම, කනෙහි, නාසයෙහි, දිවෙහි, කයෙහි, වචනයෙහි, මනසෙහි. මේවයි සංවරකම. ඒ සංවරකම ඔය හැම තැනකම සංවරය සබ්බ දුක්ඛා පමුංචති සියලු දුක් දුරලන්න හේතුවයි. පින්වතුනි, ඇස සංවර කරගන්නවා කියන්නේ මොකක්ද? ඇසට පෙනෙන රූප යෝනිසෝ මනසිකාරයෙන් දැකීම. අපි දන්නවා අපේ ඇස්වලට විවිධ රූප පේනවා. ඒ රූප බාහිර අරමුණක්. මේත් අහලා තියෙනවනේ අජ්ජත් බහිද්ද කියලා කොටස් දෙකක්. අජ්ජත් කියන්නේ තමා තුළ, බහිද්ද කියන්නේ පිට එළියේ. එතකොට ඇස කන නාසය දිව ශරීරය තමා තුළ තියෙන්නේ. ඒවට අරමුණු වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ බාහිරින් එන්නේ. එතකොට මේ ඇහැට බාහිරින් පෙනෙන රූප අපි දකිනවා, බලනවා. බලනකොට දකින්නකොට මොකද වෙන්නේ? ඒ රූපය දෙස අපි බලන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් නම්. අයෝනිසෝ මනසිකාරය කියන්නේ ධර්මානුකූලව නොවෙයි නම්. රූපයක් දෙස රූපේ යථා ස්වභාවය අමතක කොට බැලීම. ඒක තමයි අයෝනිසෝ මනසිකාරයෙන් බලනවා කියන්නේ. එතකොට රූපය දෙස අයෝනිසෝ මනසිකාරයෙන් බලනකොට මොකද වෙන්නේ? ඒ දකින රූපය කෙරෙහි එක්ක ඇලීමක් ඇති වෙනවා, එහෙම නැත්නම් ගැටීමක් ඇති වෙනවා. ඇලෙනවා නම් ගැටෙනවා නම් සංවරයක් නැහැ. ඇහැට පෙනෙන රූපවල නොඇලී නොගැටී ඉන්න පුළුවන් හැකියාවක් ගොඩනගා ගන්න ඕන. ඒක තමයි සංවරකම. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පදනම නොඇලී නොගැටී යන ගමනක්. සසරේ රැඳෙන්න ප්‍රධානතම හේතුව ඇලීමයි ගැටීමයි. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම ධර්ම දේශනාවකම පදනම මේ ඇලීම් ගැටීම් පාලනය කරන මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන නිවන සලසගන්න ගමන් මඟ. බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන බරණැසි ඉසිපතන මිගදායේදී ප්‍රථම ධර්ම දේශනාව සිද්ධ කළා. පස්වග තවුසන් ඉදිරියේ මොකද්ද සූත්‍රය? ධම්මචක්කප්පවත්තන සූත්‍රය. මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා දේශනා කරනවා ද්වේමේ භික්ඛවේ යන්තා පබ්බජිතේන න සේවිතබ්බා. මහණෙනි, අන්ත දෙකක් තියෙනවා පැවිද්දා විසින් සේවනය නොකළ යුතු. මොනවද?
කාමසුකල්ලිකානුයෝගය සහ අත්තකිලමතානුයෝගය. කාමසුකල්ලිකානුයෝගය කියලා කියන්නේ සැපයට කැමති වෙලා ඒ සැපයන්හි ඇලී වාසය කිරීම. ඇලීම. කාමසුකල්ලිකානුයෝගය කියන්නේ ඇලීම. අත්තකිලමතානුයෝගය කියලා කියන්නේ තමාව පීඩනයට ගැටීමකට දුකකට පත් කරවමින් යෙදීම. එතකොට අත්තකිලමතානුයෝගය කියන්නේ ගැටීම. කාමසුකල්ලිකානුයෝගය කියන්නේ ඇලීම. අත්තකිලමතානුයෝගය කියන්නේ ගැටීම. මේ අන්ත දෙකම ඇසුරු කරන්න එපා කිව්වා. මජ්ක්‍ධිමා පටිපදා මැදුම් පිළිවෙත අනුගමනය කරන්න. ඒ කියන්නේ නොඇලී නොගැටී යන ගමන. නොඇලී නොගැටී යන්න නම් යෝනිසෝ මනසිකාරය අත්‍යවශ්‍යයි. දැන් පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. අටලෝ දහම ඉදිරියේහි අකම්පිත මනසක් ගොඩ නගා ගන්නටත් මේ ධර්මයේ හේතු වෙනවා කියලා කියන්නේ ඇලීම් ගැටීම් තුනී කරන්න හේතු වෙනවා කියන එකයි. ඔය අටලෝ දහමේ කාරණා 8ක් තියෙනවා. 8න් 4ක් ඇලීමට හේතු, 8න් තව 4ක් ගැටීමට හේතු. ඇත්තටම අටලෝ දහම ඉදිරියේ අකම්පිතයි කියලා කියන්නේ ලාභ, යසස, ප්‍රශංසා, සැප ඉදිරියේහි නොඇලීම. ඒවා ඉදිරියේ ඇලෙනවා නම් කම්පා වීමක්. අලාභ, අයස, නිന്ദා, දුක ඔය හතර ඉස්සරහා ගැටීමක් නම් ඒ කම්පා වීමක්. එතකොට දැන් අටලෝ දහමේ ඇලෙන්න කරුණු 4ක් තියෙනවා, ගැටෙන්න කරුණු 4ක් තියෙනවා. ඇලෙන්න හේතු වන කරුණු 4ෙහි නොඇලීමත්, ගැටෙන්න හේතු වන කරුණු 4එහි නොගැටීමත් තමයි අකම්පිත බව. එතකොට බුදුරජාණන් වහන්සේ නොඇලී නොගැටී යන ගමනක් තමයි දේශනා කළේ. එතකොට තමන්ගේ ඇසට පෙනෙනවා නම් රූපයක්, ඒ රූපේ යථා ස්වභාවය මෙනෙහි කරනකොට මේ මට පේන්නේ මොන වගේ රූපයක්ද? මේ රූපේ හැදිලා තියෙන්නේ කොහොමද? මේ රූපේ වෙනස් වෙන්නේ කෙසේද? ඒ රූපේ යථා ස්වභාවය මෙනෙහි කරනකොට, අනිත්‍යයි කියලා මෙනෙහි කරනකොට, යදනිච්ඡන් තන් දුක්ඛං යමක් අනිත්‍ය නම් එතන දුකයි කියලා මෙනෙහි කරනකොට, එය මම මගේ කියලා ග්‍රහණය කරන්න බෑ කියලා හිතනකොට අන්න ඒක තමයි ඇසෙහි සංවරකම. එතකොට ලෝකයට අයිති දේ මගේ කරගත්තේ නැති ස්වરૂපයක් ඇති වෙනවා. දැන් ඔය රූපය ගත්තත් ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවා ගැන ගත්තොත් මේවා බාහිරයට අයිති දේවල්. ලෝකෙට අයිති දේවල්. මේ රූපය කොහෙටද අයිති? රූප ලෝකෙට. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒවා එළියෙන් එන්නේ. ඒ ලෝකෙට අයිති දේවල් මම මගේ කියලා ඇලීමකින් හෝ ගැටීමකින් ග්‍රහණය කරගන්න එකට තමයි ලෞකික කියලා කියන්නේ. අපි ඔක්කොම ලෞකික වෙලා තියෙන්නේ. මේ ලෝකෙට අයිති ඒවා මගේ කරගෙන. මට අයිති දෙයක් නැහැ. ලෝකෙට අයිති ඒවා මගේ කරගෙන, මම කරගෙන. ඒ නිසා මොකද වෙන්නේ? ඇලෙනවා, ගැටෙනවා. ඇලෙනවා, ගැටෙනවා. එතකොට මේ ලෝකෙට අයිති දේ මට අයිතියක් නැහැ කියලා හිතනවා නම්, මට ඕන විදියට පවත්වන්න බෑ කියලා හිතනවා නම්, මේවා මගේ කියලා ග්‍රහණය කිරීමේ හැකියාවක් නැහැ කියලා හිතනවා නම්, අන්න ඒ කෙනා ලෝකෙට අයිති දේ ලෝකෙට බාර දීලා ඉවත් වෙනවා.
අන්න ඉවත් වීම තමයි ලෝකෝත්තර. එතකොට තමන්ගේ ඇසට පෙනෙන රූපවල යථා ස්වභාවය ධර්මානුකූලව දකිනවා නම් ඒ සංවරය හරීම වටිනවා. ඒ සංවරය ඇති කරගන්නවා. ඒ විතර නෙවෙයි කනට ඇහෙන ශබ්ද. මේ ඔක්කොම එකතු. ශබ්දයක් වුණත් එකතුවක්. එකතු වීම වල ප්‍රතිඵල සංස්කාර කියන්නේ ඒකනේ. සබ්බේ සංඛාරා අනිච්චා. සියලු සංස්කාරය අනිත්‍යයි. එකතු වෙලා තියෙන වෙන් වෙලා කැඩිලා බිඳිලා යනවා. රූප ගත්තත් මේ තියෙන ඔක්කොම රූප එකතු වෙලා තියෙනවා. ශබ්දේ ගත්තත් එහෙමයි. එකතු වීම තියෙනවා. දැන් බලන්න බල්ලෙකුගේ බුරන හඬ සමහර මිනිසුන්ට ගන්න පුළුවන්. ඒ කියන්නේ බල්ලෙක් බුරනකොට එන එකතුව මිනිසුන්ටත් එකතු කරගන්න පුළුවන්. ගඳ සුවඳ ඒකත් හදන්න පුළුවන්. පිච්ච මලේ සුවඳ ගන්න පිච්ච මල මෝන නැහැ. ඒ සුවඳ එන්න හේතු වෙන ටික එකතු කරගත්තාම පිච්ච මලේ සුවඳ එනවා. සුවඳ විලවුන් මෙහෙම හදන්නේ. රසයත් එහෙමයි. දැන් මස්වල රසය වෙන ක්‍රම වලින් හදනවා. ඒ ටික එකතු කරාම ඒ රසය ගන්න පුළුවන්. ස්පර්ශයත් එහෙමයි. දැන් බලන්න නුවර එළියට ගියාම තියෙන සීතල AC එකක් දාගෙන ගන්න පුළුවන්. ඒ වගේ මේ එකතු වීම තියෙන්නේ ස්පර්ශයට උනත් මේ හැම දෙයකටම උනත් එකතු. එතකොට මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවායේ තියෙන යථා ස්වභාවය මෙනෙහි කරනවා නම් අන්න ඒ කෙනා නොඇලී නොගැටී ඉන්නවා. එතකොට කායික සංවරය කියන්නේ ඔන්න ඕක. ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් ටික සංසුන් කරගන්නවා නම් සංවර කරගන්නවා නම් ඒක කායික සංවරය. ඒක විතරක් මදි. මේ වචනය සංවර කරගන්නත් ඕන. වචනය සංවර කර ගැනීම අපට නිවනට හේතුවක්. වාචසික සංවරය. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්ප්‍රප්පලාප මෙන්න මේවායින් වැළකීම. කට පරිස්සම් කර ගැනීම. වචනය සංසුන් කර ගැනීම, සංවර කර ගැනීම. ඊළඟට මනස සංසුන් කර ගැනීම, සංවර කර ගැනීම. සිත. මෙන්න මේ ඔක්කොම සංවරය නම් ඒ කියන්නේ සිත, කය, වචනය. මේවට කියන තුන් දොර කියලා. දොරටු තුනක්. සිත, කය, වචනය කියන තුන් දොර මනාව සංවර කරගත්තා නම් ඒ තුන් දොර සංවර කර ගැනීමම නිවනට හේතුවක්. බලන්නකෝ මේක ගැලපෙන විදිය. දැන් අපි කිව්වා තුන් දොර සිත, කය, වචනය. මෙන්න මේ සිත, කය, වචනය කියන තුන් දොරේ සිත සංවර කරන වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සමාධි ප්‍රඥා කියන දෙකෙන් සිද්ධ කරන්නේ. ඊළඟට කය සහ වචනය කියන දොරටු දෙක සංවර කිරීම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලයෙන් සිද්ධ කරන්නේ. එතකොට ඔයත් දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ සීල, සමාධි, ප්‍රඥා.
සීලය කියන්නේ මොකද්ද? කය සහ වචනයෙහි ඇති කරගන්න සංවරකම. සංවරය. නොඇලුණු නොගැටුණු ස්වභාවය මතක තියාගන්න. මේක ගැඹුරුයි. කය සහ වචනය සංවර කර ගැනීම සීලය. සමාධිය. සමාධිය කියන්නේ හිතේ ඇවිස්සීලා තියෙන කෙලෙස් යටපත් කිරීම. ඒක එතකොට ඇතුලේ කතාවක්. දැන් මේ ඇත්ත අහලා තියෙනවා අපේ හිත තුල තියෙන කෙලෙස්, ඇතුලේ ඉන්න කෙලෙස්. ඇතුලේ ඉන්න විදියක් තියෙනවා. එකක් තමයි යටපත් වෙලා තියෙනවා. ඒ අවස්ථාවට කියනවා අනුසය. ඊළඟට අවදි වෙච්ච අවස්ථා තියෙනවා, නැගිට්ට අවස්ථා. ඒ නැගිටපු අවස්ථාවලට කියනවා පරිඋත්ථාන. එතකොට කෙලෙස් නිදාගෙන ඉන්න අවස්ථා තියෙනවා හිතේ. ඊළඟට අයෝනිසෝ මනසිකාරයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ග්‍රහණය කරන නිසා යටපත් වෙච්ච කෙලෙස් ඇවිස්සීලා ඉන්න ස්වરૂපයක් තියෙනවා පරිඋත්ථාන. උත්ථාන කියන්නේ නැගිටීම. නැගිටපු අවස්ථාවක් තියෙනවා ඒත් හිතේ, හිත ඇතුලේ. ඊළඟ අවස්ථාවක් තියෙනවා වීතික්කම. වීතික්කම කියන්නේ පාරට බහින, එළියට බහිනවා. ඇතුලේ තියෙන නරක සිතුවිල්ල එළියට බහිනවා, පනිනවා. වීතික්කම. වීතික්කම කියන්නේ කයෙන් වචනෙන් එළියට පනින එක. අන්න එතකොට එළියට යනවා. හිතේ තියෙන දේ එළියට පේන්නේ කෝකෙන්ද? කයෙන් සහ වචනෙන්. එතකොට සීලය කියලා කියන්නේ එළියට පේන එක වහගන්නවා. සීලය කියලා කියන්නේ එළියට පනින එක නවත්ත ගන්නවා. කය වචනේ. ඒ දොරවල් දෙක වැහුවට ඇතුලේ තියනවා නැගිටලා ඉන්නවා කෙලෙස්. එළියට පනින්න කය සහ වචනය කියන දොරටු දෙක වහලා සංවර කරන එක සීලයයි. ඊළඟට දැන් ඇතුලේ ප්‍රශ්නයක් තියෙන්නේ, හිතේ ප්‍රශ්නයක් තියෙන්නේ. හිත තුල අවදි වෙලා ඉන්න කෙලෙස් යටපත් කරන්න ඕන. යටපත් කරන්නේ සමාධියෙන්. එහෙම නැත්නම් සමත භාවනා යටපත් කරනවා. ඊළඟට මේ යටපත් වෙච්ච කෙලෙස්, අනුසය කෙලෙස් නැති කරලා දානවා, ඉවත් කරලා දානවා. අනුසය කෙලෙස් නැති කරලා දාන්නේ, ඉවත් කරලා දාන්නේ ප්‍රඥා හෙවත් විපස්සනා භාවනාව. එතකොට සීල, සමාධි, ප්‍රඥා. සීලය කියන්නේ කෙලෙස් කයෙන් වචනෙන් එළියට පනින එක නවත්වා දැමීම. සමාධි කියන්නේ අවදි වෙච්ච කෙලෙස් යටපත් කිරීම. ප්‍රඥා කියලා කියන්නේ යටපත් වෙච්ච කෙලෙස් නැත්තටම නැති කිරීම. එහෙනම් සිත කය වචනය තුන්දොර සංවර කර ගැනීම යනු ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කිරීමයි. සිත කය වචනයකින් තුන්දොර සංවර කර ගැනීම. ඒ සංවර කරගන්නවා කියන එකේ ගැඹුරු කතාවක් තියෙනවා. දැන් දස කුසල් දස අකුසල් ගැන මේ අතෝ අහලා තියෙනවා. කුසලය කියන්නේ නිවනට හේතු, අකුසල් කියන්නේ නිවනට බාධා. එතකොට නිවනට බාධා කරන අකුසල් කියන්නේ මොකද්ද? සිත කය වචනේ ඇති වෙන අපිරිසිදු බව. දස අකුසල් ගැන එහෙම අහලා ඇතිනේ. අපිරිසිදුයි. ඒවා ලෝභ ද්වේෂ මෝහ පදනම් කරගෙන උත්පාදනය වෙන්නේ, නැති වෙන්නේ. දස කුසලය කියලා කියන්නේ නිවනට හේතු. ඒ කියන්නේ සිත, කය, වචන කියන තුන්දොර සංවර කර ගැනීම. සිත, කය, වචනය කියන තුන්දොර සංවර කර ගැනීම යනු සීල,
සමාධි ප්‍රඥා ප්‍රගුණ කිරීම. එතකොට මෙන්න මේ සීල සමාධි ප්‍රඥා ප්‍රගුණ කිරීම නිවීමයි, නිවනයි. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට සියලු තැනෙහි සංවරකම සබ්බ දුක්ඛා පමුංචති, සියලු දුක් දුරු කරන්නට හේතුවයි. ඒකට හේතුව මොකක්ද? එය යෝනිසෝ මනසිකාරයට ප්‍රධාන තැන දුන්නු ගමනයි. අපි අර කතා කරපු විදියට, මුලින් කියාපු විදියට යටපත්ව පවතින කෙලෙස් නැගිටින්නේ අයෝනිසෝ මනසිකාරය නිසා. යටපත්ව පවතින කෙලෙස් අවදි වෙන්නේ අයෝනිසෝ මනසිකාරය නිසා. අපිට ඇලීමක්, ගැටීමක් ඇති වෙන්නේ අයෝනිසෝ මනසිකාරය. අවදි වෙච්ච කෙලෙස් කයෙන් වචනෙන් එළියට යන්නේ අයෝනිසෝ මනසිකාරය තුලම තව දුරටත් රැඳී සිටිය නිසා. ඒ නිසා පින්වතුනි, අයෝනිසෝ මානසිකාරයෙන් වාසය කරන තරමට, ඒ කියන්නේ මේ ඉගෙන ගන්න ධර්මයට අනුගත නොවී වාසය කරන තරමට, ඒ කියන්නේ ධර්මානුකූලව ජීවත් වෙන්නේ නැති තරමට මොකද වෙන්නේ? ඒ කෙනාගේ යටපත් වෙච්ච කෙලෙස් ඇවිස්සෙනවා. ඇවිස්සුණු කෙලෙස් කයෙන් වචනෙන් එළියට පනිනවා. වැරදි කරනවා, පව් කරනවා, අකුසල් කරනවා. යම් කිසි කෙනෙක් යෝනිසෝ මනසිකාරය පුරුදු පුහුණු කරනවා නම්, ඒ යෝනිසෝ මනසිකාරය පුරුදු පුහුණු කරන කෙනා, යෝනිසෝ මනසිකාරයෙන් ලෝකය දකින කෙනා, එහෙම නැත්තම් ධර්මානුකූලව ජීවත් වෙන කෙනා. දැන් අපි මුලින්ම කියලා දුන්නේ ධර්මානුකූල ජීවත් වීම කියන එකේ ගැඹුරු අර්ථය. සරල අර්ථයන්නේ අපි ගොඩක් දුරට පාවිච්චි කරන්නේ. ඕකේ ගැඹුරු අර්ථය තමයි ඉස්සල්ලාම කියලා දුන්නේ. එතකොට යම් කිසි කෙනෙක් ධර්මානුකූලව ජීවත් වන්නේ නම් යෝනිසෝ මනසිකාරය, යෝනිසෝ මනසිකාරය ඇත්ත ඇතිසැටියෙන් දකින්න කෙනා ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. එතකොට ඇලෙන්නේ නැත්තම්, ගැටෙන්නේ නැත්තම් කය වචනේ සංවර කරගන්න පුළුවන්. සීලය ශක්තිමත් වෙනවා. ඊළඟට සමාධිය ඇති කරගන්න පුළුවන් වෙනවා. සිතේ නොසන්සුන්කම පහව ගිහිල්ලා සංසුන්කමක් ඇති වෙනවා. සංවරකමක් ඇති වෙනවා. චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. සමාධිය. ඊළඟට ඒ යෝනිසෝ මනසිකාරය තුලම වාසය කිරීම නිසා ඒ කෙනාගේ යටපත් වෙච්ච කෙලෙස් නැති කරලා දාන්නටත් පුළුවන්කම ලැබෙනවා. ඒක කෙලෙස් එළියට යන්නේක වළක්වන, ඇවිසිච්ච කෙලෙස් යටපත් කරන, යටපත් වෙච්ච කෙලෙස් නැත්තට නැති කරන ගමන් මග යෝනිසෝ මනසිකාරයට අදාළ ගමන. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂා දියුණු කරන්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරන්න පුළුවන්. මධ්‍යම ප්‍රතිපදාව දියුණු කරන්න පුළුවන් වෙන්නේ යෝනිසෝ මනසිකාරය වඩන තරමට.
එතකොට එහෙනම් අයෝනිසෝ මනසිකාරයෙන් වෙන්නේ මොකක්ද? යටපත් වෙච්ච කෙලෙස් නැගිටිනවා, නැගිටපු කෙලෙස් කයින් වචනෙන් එළියට යනවා. හිත සංවර වෙන්නෙත් නැහැ. කය සහ වචනේ සංවර වෙන්නෙත් නැහැ. එතකොට සිත කය වචනේ අසංවරයි කියන්නේ ඒ අසංවර කෙනා සසරේ රැඳෙනවා. යෝනිසෝ මනසිකාරයේ ප්‍රගුණ කරන තරමට කය වචනය සංවර වෙනවා, මනස සංවර වෙනවා. ඒකට කියනවා නිවන් මඟ කියලා. එතකොට අනුසෝතගාමී කියන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් යන ගමන. පටිසෝතගාමී කියලා කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් යන ගමන. එහෙනම් අපි හැමෝම තේරුම් ගන්නට ඕන කාරණය තමයි යෝනිසෝ මනසිකාරය පුරුදු පුහුණු කිරීම. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දුන්නේ මෙන්න මේ වටිනා කතාව. ධම්මපදයේ බික්කු වග්ගයේ සඳහන් ගාථා දේශනා අසුරු කරගෙනයි මේ දෙසුම සිද්ධ කළේ. ඇස සංවර කර ගැනීමත් වටිනවා. ඒ කියන්නේ ඇහැට පෙනෙන රූපවල නොඇලී නොගැටී ඉඳීම. කනට ඇහෙන ශබ්දවල නොඇලී නොගැටී ඉඳීමත් වටිනවා. නාසයට දැනෙන ගඳ සුවඳෙහි නොඇලී නොගැටී සිටීමත් වටිනවා. දිවට දැනෙන රසයෙහි නොඇලී නොගැටී සිටීමත් වටිනවා. ශරීරයට දැනෙන ස්පර්ශයෙහි නොඇලී නොගැටී සිටීමත් වටිනවා. වචනය සංවර කරගෙන ශිෂ්ට සම්පන්න කරගෙන වාසය කිරීම සංවර කර ගැනීමත් වටිනවා. සිත සංසුන් කරගන්න එකත් වටිනවා. මේ හැම තැනකම සංවරය සංසුන්කම වටිනවා. ඒ කියන්නේ සිත කය වචනය කියන තුන්දොර සංවර කර ගැනීම. තුන්දොර සංවර කර ගැනීම කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා වැඩීමයි. සීල සමාධි ප්‍රඥා වැඩීම යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩීමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩීම යනු දුක දුරු කරන නිවන සලසන මග පුරුදු පුහුණු කිරීමයි. ඒ නිසා නිවන සලසා ගන්න අරියටැඟි මග වඩන්න සිතකය වචනය කියන තුන්දොර සංවර කරගන්න මේ උතුම් දම් දෙසුම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ලක්ෂානි ජයසුන්දර දියණියගේ මෑණියන් වන සාවිත්‍රි විජේසුන්දර මහත්මිය විසින්. එතුමිය බලාපොරොත්තු වෙනවා පෙබරවාරි මාසයේ පළමු වෙනිදා උපන්දිනයේ සමරන ලක්ෂානි ජයසුන්දර දියණියට තුන්රුවනේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන්න. මේ වෙලාවේ මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරලා හිත් පිරිසිදු කරගත්ත අපි කොයි කවුරුත් තුන්රුවනේ ආශිර්වාදයෙන් පෙබරවාරි මාසේ පළමු වෙනිදා උපන්දිනයේ සමරන ලක්ෂානි ජයසුන්දර දියණියට නිදුක් නිරෝගී සුව සපිරි අනාගත ගමන සිතැඟි පරිදි සඵල කරගෙන සාර්ථක වෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන සුබ උපන්දිනයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු.
ඒ වගේම පරලෝසපත් ස්වාමි පුරුෂයාණන්ටත් දෙපාර්ශවයේම මියගිය දෙමව්පියන්ටත් සහෝදරයන්ටත් පින් අනුමෝදන් කරන්නට එතුමිය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබට නිරතුරුවම දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහසඟරුවනටත් ජය රූපවාහිනී කාර්ය මණ්ඩලයටත් ධර්ම ශ්‍රවණය කළ රටවැසි සියලු දෙනාටමත් සාවිත්‍රි විජේසුන්දර මහත්මිය ඇතුළු ඒ පවුල්වලට සම්බන්ධ සියලුම ඥාති හිතයිසීන්ටත් නිදුක් නිරෝගී සුව දිගාසී සම්පත් සැලසෙත්වා. මේ උදාර අදහස් එලෙසින් සඵල වේවා කියන අදහසින් මියගිය ඥාතීන්ටත් දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් කාටත් සසර දුක් නිමා කොට උතුම් නිවනින් සැනසෙන්න හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා නිවන් පතන්න. ඔහොම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. ලෝසත කෙරෙහි මහත් අනුකම්පාවෙන් දායකත්ව ධර්මානුශාසනා පැවැත්වූ ගෞරවනීය ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. උන්වහන්සේ මේ සිදු කරගෙන යනු ලබන ජාතික ශාසනික මෙහෙවර ඉදිරියට සිදු කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. අද දින දායකත්ව ධර්මානුශාසනාව සඳහා සැදැහැති විකාශන දායකත්වයෙන් කටයුතු කරනු ලැබුවේ ලක්ෂානි ජයසුන්දර දියණියගේ මෑණියන් වන සාවිත්‍රි ජයසුන්දර මහත්මිය විසින්. දායකත්වය දැක්වූ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. එසේනම් අද දිනට නියමිත දායකත්ව ධර්මානුශාසනාව මෙලෙස අවසන් කිරීමටයි සූදානම. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.